බලයක් මගින් වස්තුවක් භ්‍රමණය කිරීමේදී අපි යොදන්නේ එකට බලයක් නොවේ බල ගූර්ණය. හරිද? භ්‍රමණය කිරීමේදී යොදන්නේ බල ගූර්ණය. බල ගූර්ණය කියලා කියන්නේ යොදන බලය. දැන් අපි මෙතෙන්ට තමයි මේ දොර අරින්න වහන්න බලය යොදන්නේ. ඒතර යොදන බලය ගුණ කරනවා වැඩි කරනවා බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණාක්ෂයට. මෙන්න මේ මම යන්නේ භ්‍රමණාක්ෂය සරණේරුවල හරි මැද එතනින් තමයි දොර කරකැවෙන්නේ. ඒකට කියන්නේ භ්‍රමණ අක්ෂය. යොදන බලය වැඩි කරනවා බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණාක්ෂයට ඇති ලම්බක දුරේ. එහෙනම් මට ලියන්න පුළුවන් බල ගූර්ණය කියන එක මෙන්න මේ විදිහට සමීකරණයක. මේව මතක තියාගන්න. බල ගූර්ණය සමානයි යොදන බලය ගුණ කරනවා ලම්බක දුර කියලා සරලව මතක තියාගන්න. නමුත් හරියට ලියනකොට ලියන්නේ බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණාක්ෂයට ඇති ලම්බක දුර. එතන අපි මෙතන ලියන්න ඕන බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බක දුර. යොදන බලය මනින්නේ නිව්ටන් වලින්. ලම්බක දුර මනින්නේ මීටර් වලින්. හරිද? එතකොට මෙතන ඒකකය වෙන්නේ නිව්ටන් මීටර්. ඔන්න බල ගූර්ණයේ ඒකක. ගොඩක් වෙලාවට බල ගූර්ණයේ ඒකක පේපර් වල අහලා තියෙනවා. බල ගූර්ණයේ ඒකක මොකක්ද ඇහුවොත් බල ගූර්ණයේ ඒකකය නිව්ටන් මීටර්. හරිද? මේ ටික හොඳට මතක තියාගන්න. බල ගූර්ණය කියන්නේ මොකක්ද ඇහුවොත් යොදන බලය වැඩි කරනවා බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණාක්ෂයට ඇති ලම්බක දුර. හරිද? නැත්නම් භ්‍රමණාක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුරේ. හරි. එතකොට දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ බල ගූර්ණය කෙරෙහි බලපාන සාධක. يعني මේක කරකවන්න වහන්න අපි කියන බලයක් නෙවෙයි යොදන්නේ බල ගූර්ණය. මේකට බලපාන සාධක. බල ගූර්ණයට බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි යොදන බලය. අනිත් එක තමයි මෙන්න මේ දුර. ඒ කියන්නේ කරකැවෙන තැන ඉඳලා බලය යොදන තැනට තියෙන ලම්බක දුර. කරකැවෙන තැන තමයි කියන්නේ භ්‍රමණාක්ෂය. බලය යොදන තැනට කියන බලයේ ක්‍රියාරේඛාව. බලය යොදන තැනට කියන්නේ බලයේ ක්‍රියාරේඛාව. එහෙනම් භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර. එහෙනම් බල ගූර්ණය කෙරෙහි බලපානවා සාධක දෙකක්. හරි. ඊට කලින් තව පොඩි දෙයක් දැනගන්න ඕන. ඔයගොල්ලෝ. දැන් මම මෙන්න මෙහෙම තියෙන මෙන්න මෙතන ඇණයකින් තද කරලා පටියක්. මෙහෙම මේසයක් තියෙනවා. මේ මේසෙට ඇණයකින්. දැන් මට පුළුවන් මේක මෙහෙට කරකවන්න පුළුවන් මෙහෙට කරකවන්න පුළුවන්. මම මෙන්න මේ පැත්තට කරකැවුවොත් මේ පටිය මෙහෙට කරකැවුවොත් මේ ඇනේ අතලින් මේක කරකැවෙනවා. මේ තමයි භ්‍රමණාක්ෂය. මෙතනින් බලය යොදනවා. මේ පැත්තට කරකැවුවොත් අපි ඒකට කියන්නේ දක්ෂිනාවර්ත බල ගූර්ණයක් කියලාද වාමාවර්ත බල ගූර්ණයක් කියලා. බල ගූර්ණයට තියෙන මතක තියාගන්න නිශ්චිත දිශාවක්. හරිද? බල ගූර්ණයේදී මේ වස්තුව කරකැවෙන පැත්තට තමයි කියන්නේ බල ගූර්ණයේ දිශාව කියන්නේ. බල ගූර්ණයේ දිශාව අපි කතා කරන්නේ එක්ක වාමාවර්ත ගූර්ණය එහෙම නැත්නම් දක්ෂිනාවර්ත ගූර්ණය. දැන් මම මෙන්න මේ පැත්තට කරකවන්නේ. මේක මොන ගූර්ණයද? වාමාවර්තද දක්ෂිනාවර්තද? ඉක්මනට උත්තරයක් දෙන්න. මෙහෙට කරකවන්න. මේක වාමාවර්ත ගූර්ණයද දක්ෂිනාවර්ත ගූර්ණයද? ඉක්මනට. වාමාවර්ත. වෙන උත්තර? ඉක්මනට. මේ බලන්න. මේ ලීපටිය මෙහෙට කරකවන්න.
දැන් ඕගොල්ලෝ දන්නවා ඔරලෝසුවේ කටුකමං කරන්නේ මොන පැත්තටද? ඔරලෝසුවේ කටු කරකැවෙන්නේ මොන පැත්තටද? ඈ සරල ප්‍රශ්න දරුවෝ අහන්නේ උත්තර දෙන්න වට. ඔරලෝසුවේ කටු කරකැවෙන්නේ මොන පැත්තටද? වාමාවර්තවද දක්ෂිනාවර්තවද? දක්ෂිනාවර්තව. දක්ෂිනාවර්තව. මෙතන මම මේක කරකවන්නේ මොන පැත්තටද? ඔරලෝසුවේ කටු කරකවන පැත්තටද අනිත් පැත්තටද? දැන් මේ ලීපටිය අපි තමයි මේ පෑන කියලා මේ ලීපටිය මෙහෙට තියෙන ලීපටිය මම මෙතනින් අරගෙන මෙහෙට කරකවනවා. මොන පැත්තට එනවා? මේක කරකවන්නේත් මම ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තටමයි. එහෙනම් මෙතෙන්දි මම යොදලා තියෙන්නේ දක්ෂිනාවර්ත කූර්ණයක්. හරිද? ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තට නම් යම් වස්තුවක් භ්‍රමණය වෙන්නේ. එතෙන්දී අපි බල කූර්ණය හඳුන්වන්නේ දක්ෂිනාවර්ත කූර්ණයක් කියලා. මේක මෙතනින් මේ පැත්තට නෙවෙයි. මෙහෙම පල්ලෙහාට කරකැවුවා මේ අතට. මේ ලීපටිය කරකවන මෙන්න මේ අතට. මේ ඇනේ. එතකොට අපි කියන්නේ වාමාවර්ත කූර්ණය. අපි හිතමු අපි මේ පැත්තට මම මෙතනින් දක්ෂිනාවර්ත කූර්ණය යම් අගයක් විදිහට කවුරු හරි මිනිස්සෙක් මෙතනින් වාමාවර්ත මෙතනින් වාමාවර්ත කූර්ණය යම් අගයක් විදිහට මෙතනින් තව මිනිස්සෙක් දක්ෂිනාවර්තව ඊට සමාන බල කූර්ණයක් ඇති කරනවා. මොකක් වේවි? එක පැත්තකින් දක්ෂිනාවර්ත කූර්ණයක් ඇති කරනකොට යම් පුද්ගලයෙක් මේ වස්තුවට අනිත් පැත්තට වාමාවර්ත කූර්ණයක් ඇති කරන ඒ ගානෙම. එතකොට මොකක් වේවිද? ඉක්මනට වෙලා ගන්න එපා. නිශ්චලයි. නිශ්චලයි. නැත්නම් අපි කියන සමතුලිතයි. හරිද? ගූර්ණය සංප්‍රයුක්ත ගූර්ණය බිඳුවයි. අපි එතකොට කියන්නේ එහෙමයි. එතකොට ගූර්ණ වාමාවර්ත ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයට සමානයි නම් චලනයක් වෙන්නේ නැහැ. ඒක නිශ්චලයි. නිකන් හිතන්නකෝ එක මිනිස්සේ මේ පැත්තට කරකවනකොට ඊට සමාන බලයකින් අනිත් මිනිස්සේ අනිත් පැත්තට කරකවනවා නම් හෙල වෙන්නේ නැහැ වස්තුව. වස්තුව නිශ්චලයි. එතකොට අපිට ගණන් හදද්දි ගොඩක් වෙලාවට ගන්න ඔන්න ඔය සංකල්පය. අපි ලියන සමතුලිත අවස්ථාවේදී වාමාවර්ත බලගූර්ණය සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණය. ගොඩක් වෙලාවට එක බලගූර්ණයක් දෙනවා. අනිත් එකේ දුර හෝ බලය දෙනවා. එතකොට අපිට ඉතිරි අගය හොයා ගන්න පුළුවන්. ඔන්න වගේ ගණන් විභාගෙට සෑහෙන්න එනවා. හරිද? සෑහෙන්න එනවා කියන්නේ අනිවාර්යයෙන් මේ බලගූර්ණය කොහේ හරි ප්‍රශ්නයක එක කොටසක් විදියට එනවා. හරිද? ඒකයි සෑහෙන්න එනවා කියන්නේ. නැතුව මේ බලගූර්ණයෙන්ම තනිකර පේපර් එකේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට පේපර් කරද්දි හම්බ වුණා බලගූර්ණය. ගිය සතියේත් අපි ප්‍රශ්න පත්‍ර පන්තියේදී බලගූර්ණය ගණන් ඇදුවා. හරිද? ගිය සතියේත් ඒ කියන්නේ ඕගොල්ලන්ට උගන්වලා ඊට පස්සේ හවස තිබිච්ච ප්‍රශ්න පත්‍ර පන්තියේදී බලගූර්ණය ප්‍රශ්න අපිට හම්බ වුණා. එතෙන්දිත් අපි කරේ සමතුලිත අවස්ථාවේදී වාමාවර්ත බලගූර්ණය දක්ෂිනාවර්ත බලගූර්ණයට සමාන වෙනවා. මේක හරි ලේසි දරුවෝ. මේවා තමයි භෞතික විද්‍යාවට ලකුණු ගන්න තියෙන පාඩම්. හරිද? මම ඕගොල්ලන්ට කිව්වනේ මේවා ඉක්මනට ඉවර කරන්නත් ඕන. නමුත් තේරුම් ගන්න පුළුවන් විදියට ඉවර කරන්න ඕන. ඒකත් මතක තියාගන්න. හරිද? ඉක්මනට කරාට වැඩක් නැහැ නේ බැරි නම්. හරිද? පළවෙනි දේ තමයි ඕගොල්ලන්ට උගන්වන විෂය කරුණු ඉස්සෙල්ලා තේරෙන්න උගන්වන්න ඕන. ඊට පස්සේනේ ගණන් හදන්නේ. දැන් විෂය කරුණක් බැරුව ගානක් තේරුම් ගන්න කොහොමද බෑනේ. ඒක නිසා මේක හරියට සරලව තේරුම් ගන්න. යම් කිසි වස්තුවක් මත යෙදෙන බලගූර්ණයක දිශාව තීරණය කරන්නේ ඔන්න ඔය විදියට. මේ පැත්තට කරකැවෙනව නම් දක්ෂිනාවර්ත බලගූර්ණය, ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තට කියලා මතක තියාගන්නකෝ. ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තට නම් වස්තුව කරකැවෙන්නේ දක්ෂිනාවර්ත ගූර්ණය. සමහර ගණන් වල එනවා. දැන් අපි බලමු එහෙම එකක්. කොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ. අපි බලමු එහෙම. මේ තියෙන්නේ දණ්ඩා. දැන් මේක මෙන්න මෙතනින් එල්ලලා තියෙන්නේ. හරි? මේ මෙහෙම ලකුණක් තියෙනවා කියන්නේ ඒකේ තේරුම එල්ලලා කියන එක. හරිද? අපි તો මේ දණ්ඩේ දිග මීටර 1යි. මීටර 2යි. මම මීටර ඔයගොල්ලන්ට ගණන් හදන්න පුළුවන් විදිහට අපි ගමු මීටර 3යි.
මෙතන ඉඳලා මෙතෙන්ට දුර මීටර 1යි. මෙතන ඉඳලා මෙතෙන්ට දුර මීටර 2යි. හරි. මෙතනින් එල්ලලා තියෙනවා නිව්ටන් 6ක වස්තුවක්. නිව්ටන් 6ක් බර වස්තුවක්. හරි. ගාල්ගෙඩියක් හරි මොකක් හරි කියලා හිතා. මෙතනින් හරි ඉස්සෙල්ලා මට කියන්නේ මෙතන දක්ෂිනාවර්ත ගූර්ණය කීයද? මේ දණ්ඩ මත ඇතිවන දක්ෂිනාවර්ත ගූර්ණය කීයද? දණ්ඩ මත ඇතිවන දක්ෂිනාවර්ත ගූර්ණය කීයද? දැන් අපි බලනවා ඉස්සෙල්ලම මේ දණ්ඩ කරකැවෙන්නේ කොතනින්ද කියලා. දණ්ඩ කරකැවෙන්නේ මෙන්න මෙතනින්. මේ එල්ලලා තියෙන තැනින්. එල්ලලා තියෙන තැනින් මේ පැත්ත කරකැවෙන්නේ මෙහෙට. මේ පැත්ත කරකැවෙන්නේ මෙහෙට. මේ පැත්තට තමයි අපි කිව්ව ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්ත. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? දක්ෂිනාවර්ත. මේ පැත්ත ඔරලෝසු කටුවේ කරකැවෙන පැත්තට අනිත් පැත්ත. එහෙනම් මේ මොන පැත්තද? වාමාවර්ත. එහෙනම් දැන් ඕගොල්ලෝ කියවන දක්ෂිනාවර්ත ගූර්ණය. දක්ෂිනාවර්ත ගූර්ණය. මෙන්න මෙතනින් කරකැවෙන්නේ දරුවෝ මෙන්න මේ බර නිසා. අපි කියන්නේ මේකට විභාගෙට එන්නේ දරුවෝ මේක සැහැල්ලු දණ්ඩක් කියලා. ඒ වචනක් දැනගන්න එපා. හදිස්සියේ සැහැල්ලු නොවන දණ්ඩක් කියලා ආවනම් ඒකාකාර කිලෝ එකක ස්කන්ධයක් සහිත සැහැල්ලු නොවන දණ්ඩක් කියලා ආවනම් මේ විදිහට ගන්න හදන්න බෑ. එහෙම වුණොත් අපිට දණ්ඩේ ස්කන්ධයක් මේ දෙපැත්තට එකතු කරන්න වෙනවා. හරිද? දැන් අපි හිතමු ඒකාකාර නොවන ග්‍රෑම් 600ක සැහැල්ලු දණ්ඩක් කියලා එනවා විභාගෙට. හරිද? ඒකාකාර නොවන ග්‍රෑම් 600ක. එහෙම ගණන් එන්නේ නැහැ උසස් පෙළට විතරයි ඒ වෙන්නේ. හදිසියේ එහෙම ආවොත් කියලා මම කිව්වේ එහෙම ආවොත් ඒ ග්‍රෑම් 600 නම් මේ පැත්තට ග්‍රෑම් 400ක් එන්න ඕන මේ පැත්තට ග්‍රෑම් 200ක් එන්න ඕනයි. මෙතන 2යි මෙතන 1යි. ඒ අනුපාතයට බෙදෙන්න ඕන. බෙදිලා මේ පැත්තට ග්‍රෑම් 200යි කියන්නේ නිව්ටන් 2ක බලයක් අමතරව මේ පැත්තට ඇති වෙනවා. ග්‍රෑම් 400 කියන්නේ මේ පැත්තට නිව්ටන් 4ක බලයක් අමතර වෙනවා. එහෙම මේ වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඉන්නේ සැහැල්ලු දණ්ඩක්. සැහැල්ලු දණ්ඩක් කියන්නේ දණ්ඩේ ස්කන්ධේ නැහැ. හරිද? හොඳට මතක තියාගන්න. දැන් මම කිව්වේ ඒකයි ගණන් හදලා විතරක් කරන්නේ නැහැ. අපි හරියට දැනගෙන යන්න ඕන. සැහැල්ලු දණ්ඩක් කියන්නේ දණ්ඩේ ස්කන්ධේ නැහැ. හරිද? දණ්ඩේ ස්කන්ධේ නැහැ. එහෙනම් මේකේ දක්ෂිනාවර්ත ගූර්ණය ඇති වෙන්නේ මෙන්න මේ බලය නිසා. මේ බලය නිසා මෙතනින් මේක මේ පැත්තට කරකැවෙනවා. එහෙනම් දක්ෂිනාවර්ත ගූර්ණය සමාන යොදන බලය 6යි නිව්ටන්. යොදන බලය 6යි නිව්ටන්. බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණක්ෂයට ඇති ලම්බක දුර 1 මීටර. එහෙනම් බල ගූර්ණය එනවා 6යි නිව්ටන් මීටර. හරිද? ඔන්න දක්ෂිනාවර්ත බල ගූර්ණය එනවා. ඔක පළවෙනි කොටස ගන්නවා. ඊට පස්සේ දෙවෙනි කොටසට අහනවා දණ්ඩ සමතුලිත කිරීමට නම් වම්පස කෙළවරේ එල්ලිය යුතු බලයේ අගය සොයන්න. පියතෙන්ට x කියලා දාගන්න. මෙන්න මේ කෙළවරේ කොච්චර බලයක් එල්ලන්න ඕනද? එතකොට අපි ලියන මෙහෙම. සමතුලිත නම් කියලා ලියලා අපි ලියන මෙහෙම. වාමාවර්ත ගූර්ණය එතකොට එහෙම වෙන්න එපා. වාමාවර්ත ගූර්ණය සමාන වෙනවා මොකටද? දක්ෂිනාවර්ත ගූර්ණයට. වාමාවර්ත ගූර්ණය සමාන වෙනවා දක්ෂිනාවර්ත ගූර්ණයට. වාමාවර්ත ගූර්ණය කියන්නේ බලය x. ලම්බක දුර 2 මීටර. පේනවනේ? වම් පැත්තට මෙහෙට කරකැවෙන්නේ x බලය දන්නේ අපි ඒක තමයි හොයාගන්න ඕන. දුර 2 මීටර. දක්ෂිනාවර්ත ගූර්ණය අපි හොයාගත්තා 6යි නිව්ටන් මීටර. වැඩි කිරීම දෙක එහා පැත්තට අරගෙන යනවා. වැඩි කිරීම දෙක එහා පැත්තට ගෙනිච්චාම බෙදීම වෙනවා. 6 දෙකෙන් බෙදුනා x එනවා කීයේ 3යි නිව්ටන්. මීටර වලට මීටර කැපිලා යනවා.
මීටර වලට මීටර ගාපු යන උත්තර එනවා 3යි නිව්ටන්. එහෙනම් මෙතනින් එල්ලන්න ඕන 3යි නිව්ටන්. 3යි නිව්ටන් ඉල්ලුවා මේ දණ්ඩ බැලන්ස් සමතුලිතයි. හරිද? ඔන්න ඔය විදිය ගණන් තමයි විභාගෙට එන්නේ. එතකොට පේනවනේ වාමාවර්ත ගූර්ණය කියන්නේ මොකද්ද? දක්ෂිනාවර්ත ගූර්ණය කියන්නේ මොකද්ද කියලා. ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තට නම් ඒ බලය නිසා වස්තුව කරකැවෙන්නේ. එතෙන්දී ඇති වෙන්නේ දක්ෂිනාවර්ත ගූර්ණය. ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තට විරුද්ධ පැත්තට නම් ඇති වෙන්නේ එතකොට වාමාවර්ත ගූර්ණය. හරිද? අතන 3 ආවේ කොහමද? සමතුලිත වෙලාවේ මේ බලන්නකෝ සමතුලිතයි කියන්නේ මේ පැත්තේ ගූර්ණයයි මේ පැත්තේ ගූර්ණයයි මොකද්ද වෙන්න ඕන? දක්ෂිනාවර්ත ගූර්ණයයි වාමාවර්ත ගූර්ණයයි දෙක මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. ඒක තේරෙනවද ඔයගොල්ලන්ට? දැන් කොහොම තේරෙන්නේ නැත්නම් හිතන්න. ඕගොල්ලෝ ඔය සමහර වෙලාවට අපි හිතමු මෙහෙම මෙන්න මෙහෙම ක්‍රීඩා පිටියක තියෙනවා ඔන්න ඔයගේ මෙහෙම දණ්ඩා. මේක දැන් මේ පැත්තටයි මේ පැත්තටයි මෙහෙම මේ පැත්තටත් කරකැවෙන මේ පැත්තටත් කරකැවෙන. දැන් මේ පැත්තේ ළමයෙක් එල්ලෙනවා. එතකොට මේක කරකැවෙන්නේ මෙහෙට. හරිද? මේ පැත්තෙන් ළමයෙක් එල්ලෙනකොට මෙහෙට කරකැවෙනවා. තව ළමයෙක් මේ පැත්තෙන් එල්ලෙනවා. එල්ලිලා එයා මෙහෙට අදිනවා. මේ දෙන්නගේ බල සමාන නම් නැත්නම් මේ දෙන්නගේ බල නෙවෙයි ගූර්ණ සමාන නම් මොකද්ද වෙන්නේ? මේ පැත්තට එල්ලිච්ච ළමයාගේ ගූර්ණයයි මේ පැත්තට එල්ලිච්ච ළමයාගේ ගූර්ණයයි දෙක සමාන නම් මොකද්ද වෙන්නේ? දණ්ඩ කරකැවෙනවද? මම මේ ඔයගොල්ලෝ නිකන් හිතන දැන් අර මේවා ප්‍රායෝගිකව කරපු දේවල් අපි මෙහෙම දේවල් කළා තියෙනවා. මොනවා හරි දෙයක් එල්ලනකොට මේ පැත්තට කරගෙන අනිත් එක අනිත් පැත්තෙන් එල්ලලා අනිත් පැත්තට. ඒකට ඒක ඒ මට්ටමේ තියෙනවා. හෙල වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වැඩක් මෙතන තියෙන්නේ. මෙතන නිව්ටන් ණයක බලයක් එල්ලලා තියෙනවා. එතකොට මේ පැත්තට ඇති වෙන ගූර්ණය බලය කරකැවෙන්නේ මෙතනින්. බලය වැඩි කිරීම භ්‍රමණාක්ෂයට ඇති ලම්බක දුර 1යි 1 මීටර වැඩි කිරීම 6යි දක්ෂිනාවර්ත ගූර්ණය ඇති වෙනවා 6යි නිව්ටන් මීටර. එහෙනම් මේක සමතුලිත වෙනවා නම් මෙතෙන්ට x කියලා බලයක් එල්ලුවම කරකැවෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේ පැත්තට ඇති වෙච්ච ගූර්ණයයි මේ පැත්තට ඇති වෙච්ච ගූර්ණයයි සමානයි. මේ පැත්තට ඇති වෙන වාමාවර්ත ගූර්ණය කරකැවෙන්නේ මෙතනින් මෙතනින්දලා මෙතෙන්ට දිග මීටර 2යි බලය x එහෙනම් වාමාවර්ත ගූර්ණය සමාන x වැඩි කිරීම 2යි මීටර දක්ෂිනාවර්ත ගූර්ණය අපි හොයාගත්ත 6යි නිව්ටන්. එතකොට 2යි මීටර එහා පැත්තට ගෙනිච්චම 6 බෙදීම 2 6 බෙදීම 2 කියන්නේ කීයද? 6 බෙදීම 2 කියන්නේ 3. එහෙනම් මෙතෙන්ට එල්ලන්න ඕන මේක බැලන්ස් කරන්න නම් 3. හරිද? ඔන්න ඔය විදිහට තමයි ගූර්ණ ගණන් එන්නේ. මෙතන 6 බෙදීම 2 මේ වැඩි කිරීම 2 මේ පැත්තට ගෙනිච්චා 6 බෙදීම 2. 6 බෙදීම 2 සමානයි 3. හරිද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් බල ගූර්ණය ආශ්‍රිත ගණන් හදන්න. හරිද? බල ගූර්ණය ආශ්‍රිත ගණන් හදන්න. එහෙනම් ඔය මම කතා කරේ බල ගූර්ණය ආශ්‍රිත ගණන් හදන හැටි. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ බල ගූර්ණය කෙරෙහි බලපාන සාධක. ලියා ගන්න පොඩි මාතෘකාවක් බල ගූර්ණය කෙරෙහි බලපාන සාධක කියලා. ඉක්මනට ලියා ගන්න. බල ගූර්ණය කෙරෙහි බලපාන සාධක. ඕගොල්ලන්ට තාම කරන්ට් එක නැද්ද ඕගොල්ලන්ගේ පැත්තට? තාම කරන්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා නේ. හරි. කමන්නේ මම රෙකෝඩින් එක දාන්නම්. එහෙම ගැටලුවක් තියෙනවා මම දන්නවා. මේ එක්කෙනෙක් මැසේජ් එකක් දාලා තිබුණා කරන්ට් එක නැහැ කියලා. හරි. කමන්නේ ඉන්න ටික ඉන්නකො. බල ගූර්ණය කෙරෙහි බලපාන සාධක. රයිට්. ඒක යටතේ ලියා ගන්න මෙහෙම. බල ගූර්ණය කෙරෙහි ප්‍රධාන සාධක දෙකක් බලපායි. බල ගූර්ණය කෙරෙහි ප්‍රධාන සාධක දෙකක් බලපායි. එක යොදන බලයේ විශාලත්වය. එක යොදන බලයේ විශාලත්වය.
යොදන බලයේ විශාලත්වය දෙක බලයේ ක්‍රියාරේඛාවේ සිට බලයේ ක්‍රියාරේඛාවේ සිට ආපහු කියන්නකො පොඩ්ඩක්. යොදන අංක 1 යොදන බලයේ විශාලත්වය යොදන බලයේ විශාලත්වය දෙක බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බක දුර බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බක දුර බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බක දුර බල ගූර්ණය කරේ බලපාන සාධක දෙක තමයි අර සමීකරණේ තියෙන්නේ යොදන බලයයි බලය ක්‍රියා කරන තැන ඉඳලා කරකැවෙන තියෙන තැන දුරයි ලම්බක දුරයි ওই දෙක තමයි බල ගූර්ණය කරේ රඳා පවතින්නේ බල ගූර්ණය කරේ බලපාන සාධක දැන් මම කියලා දෙන්න යන්නේ ඊළඟට මේක ටිකක් හොඳට අවධානයෙන් අහගෙන ඉන්න හරිද බල ගූර්ණය කරේ බලය බලපාන්නේ කොහොමද කියන එක පෙන්නන්න යන්නේ හරිද හොඳට බලාගෙන ඉන්න බල ගූර්ණය කරේ යොදන බලය මේ ඒක ඒ කෙරෙහි රඳා පවතින්නේ කොහොමද කියන එක අපි බලන්න යනවා. හරි. මේකට කරන ක්‍රියාකාරකම පොතේ තියෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒ ක්‍රියාකාරකමත් පෙන්නලා ගන්න. එතකොට අපිට හරි ලේසියි. 187 පිටුව මගේ පොතේ නම්. හරිද? මගේ පොතේ තියෙන 187 පිටුව. අපි බලමු මේක බලපාන්නේ කොහොමද කියලා. අපි ගන්නවා මේසයක්. හරිද? අරගෙන ඉවර වෙලා මේ මේසයට සම්බන්ධ කරනවා ලෑලි පටියක් පොඩි ලී පටියක් ඒ ලී පටියේ මේක ක්‍රියාකාරකම් දෙකටම ගන්න එකම ලී පටිය නිසා තමයි මේ තනින් තන සිදුරු විදලා තියෙන්නේ මේකට හැමතැනම සිදුරු විදින්න ඕනේ නැහැ මේ ලී පටියේ මෙන්න මෙතනින් හරිද රබර් වොෂර් එකක් දාලා රබර් වොෂර් එකක් කියන්නේ ඇනේට යටින් රබර් අපිට මේ වොෂර් එකක් හොයාගන්න නැත්නම් අර ටියුබ් එකකින් පටියක් කපලා බයිසිකල් ටියුබ් එකේ මේව රවුමට ඇනේ ඇතුලෙන් ඒක දාන වොෂර් එක විදියට. වොෂර් එක කියන්නේ මොකක්ද කියලා දන්නවනේ අර ඇනයක් අරගෙන ඉවර වෙලා මෙහෙම ඇනේට යටින් තවාර මෙහෙම දාන්නේ යකඩ වලින් රවුමක් වලල්ලක්. මෙන්න මේවට තමයි වොෂර් කියලා. කියන්නේ තද වෙන එක වැඩි කරන්න. ඇනේ කරකවනකොට ඔතෙන් තද වෙන්න තමයි වොෂර් එක දාන්නේ. මෙතෙන්ට ගන්නේ රබර් වොෂර් එකක්. රබර් වොෂර් එකක් අරගෙන මේ වගේ යනකොට කියන්නේ බෝල්ට් යන කියලා. හරිද? නැත්නම් ස්ක්‍රූප් යන කියලා කියන්නේ. කරකවන්න පුළුවන් මේ විදිහට අර ස්ක්‍රූප් නියන දාලා කරකවන්න පුළුවන් විදිහට මේ වගේ කාණුව වගේ තියෙන ස්ක්‍රූප් යනයක්. අරගෙන ඉවරලා ওই විදිහට මේ ලී පටිය මේකට තියෙන මෙහෙම තද කරනවා මේසෙට. දැන් මේ තියෙන උඩින් බැලුවම් පේන විදිය. පැත්තෙන් බැලුවම් පේන්නේ මෙහෙම. හරිද? දැන් මේක නම් මේසේ ලී පටියක් වගේ එකක් ගමු පෙන්නන්න. එකක් තියෙනවා අඩි 12ක් හොයාගන්නකෝ. හරි. දැන් පැත්තෙන් බැලුවම් පේන්නේ දැන් මේක නම් මේසේ මෙහෙම මේසේ තියනා මෙන්න මෙහෙම අඩි රූල තියලා හරිද මෙහෙම තියලා මෙන්න මෙතනින් ඇණෙන් තද කර ගන්න මේ ඇණේට යටින් තියෙනවා රබර් වොෂර් එකක් රබර් රවුමක් තියලා ඒක උඩින් මෙහෙම ලී පටිය තියලා ඊට පස්සේ තමයි මෙතන සිදුරෙන් දාලා මෙහෙම තද කරන්නේ හරිද ඔය විදියට හදාගෙන ඉවර වෙලා හදාගන්න කලින් මේ ලී පටියේ සෙන්ටිමීටර 15න් 15ට සිදුරු විද ගන්න හරිද सेंटीमीटर 15 अन्न सेंटीमीटर 15 सेंटीमीटर 30 सेंटीमीटर 45 सेंटीमीटर 60 විදිහට සිදුරු විදගෙන තියෙනවා. හරි.
ඊට පස්සේ මෙන්න මෙහෙමයි කරන්නේ. මුලින්ම මෙන්න මේ සෙන්ටිමීටර 15 කියන සිදුරට අපි දාගන්නෝ කම්බියක් හරි නූලක් හරි දාලා බොම පුඩුවක් හදාගන්න. හරිද? පුඩුවක් හදාගන්න. හදාගෙන ඉවර වෙලා මේ තියෙන මේසය මේ තියෙන්නේ මොකද්ද? ලී පටිය. නෑ මේකේ සෙන්ටිමීටර 15ට නෙමෙයි අපි පුඩුව දාගෙන තියෙන්නේ මුලින්ම සෙන්ටිමීටර 62කට විතරක් දාගත්තාම ඇති. දැන් මෙතන මේ සිදුරු ටික මේ ක්‍රියාකාරකමට ඕනම නෑ. නමුත් අපි ඊළඟ ක්‍රියාකාරකමටත් ගන්න මේ ලී පටිය නිසාමයි මේ සිදුරු ටික තියෙන්නේ. ඒ සිදුරු ඇත්තටම ඕනෙත් නෑ. මේක පොඩි වැරදීමක් මිස්ටේක් එකක් මේ සිදුරු නැතත් මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. අපි මෙතන සිදුරට දාගත්ත කියලා කියමු. මේක ලේසි. මොකද දුර වැඩි වෙනකොට අපිට ලේසි. මෙන්න මෙතෙන්ට මෙහෙම දාගන්න නූලා. දාගෙන මෙතන පුඩුවක් හදාගෙන මේ පුඩුවට මෙන්න මේ විදියට දුණු තරාදියක කොක්කක් සම්බන්ධ කරනවා. මේක ඕගොල්ලොන්ට මෙහෙම කියලා දෙන්න ඕන දෙයක් නෙමෙයි. මේක ඕගොල්ලෝ කිව්ව ගමන් මේක වැටහෙනවා. හරිද? නමුත් අපි ක්‍රියාකාරකම දැනගෙන ඉන්න එපයි. ඒක නිසා අපි මෙහෙම කරගෙන යමු. හරි. දැන් මම මේක පොඩ්ඩක් පෙන්නන්නම්. තිරස්ව පේන විදිය. මේ දුණු තරාදිය නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තියෙන්නේ පොත මේ මේසය නම් මෙහෙම තියලා හරිද? දැන් මෙතනින් මෙහෙම සම්බන්ධ කරලා තියෙන්නේ මෙතෙන්ට. මෙන්න මෙතනින් මෙහෙම දුණු තරාදිය තියලා දැන් මේ අතට අදින්න මෙහෙම. හරිද? දැන් ඕගොල්ලන්ට මෙහෙම තමයි පේන්නේ. මෙහෙම අදින්නේ. හරිද? මේ කොක්කට දාලා මෙතන පුඩුවක් දාලා තියෙන මේක එහෙම යනවට. මෙන්න මෙහෙම තියලා මේ අතට මෙහෙම අදිනවා. මේක තියෙන්නේ තිරස්ස. හරිද? මෙහෙම තියෙන්නේ. බලගන්න. ඔන්න දැන් මෙහෙම තිරස්ස තියෙන්නේ. මෙතෙන්ට දාලා මෙහෙම තිරස්ස අදිනවා. හරිද? ඔන්නෝම අදින්න තියා. ඇදලා මෙහෙම දැන් ඔන්න ඔය විදියට ඇටෝම සකස් කරගෙන මෙහෙම ඇදිනකොට මේක කරකැවෙනෝනේ මීපටිය. කරකැවෙන වෙලාවේ දුණුතරාදියේ පාඨාංක වෙනකම්. චලනය ආරම්භ වන මොහොතේ. දැන් මෙහෙම තියෙන දැන් මේක උඩින් බැලුවන් තමයි මේ විදියට පේන්නේ. මේක මෙහෙමනේ පේන්නේ. දැන් උඩින් බැලුවා ඔන්න ඔය විදියටනේ පේන්නේ. උඩින් බැලුවම ඔහොම. පැත්තෙන් බැලුවම මෙහෙම. හරි තිරස්ස තියෙනකොට මේසේ තියෙන්නේ මෙහෙමනේ උඩ අතට නෑනේ මේසේ. ඒතර මෙහෙම තියෙනකොට ඔන්න ඔහොම. ඔය අතට තියෙන්නේ. මෙහෙම අදින එක කරන්න. හරිද? මේ විදියට අදින එක කරන්න. අදිනකොට මේ ලීපටිය කරකැවීම චලනය වීම ආරම්භ වන මොහොතේ දුණුතරාදියේ පාඨාංකය මැනගන්න. චලනය ආරම්භ වන මොහොතේ කරකැවෙන්න පටන් ගන්නකොටම මේක මෙහෙට කරකැවෙනකොටම දැන් මේක අදිනකොට මෙහෙට කරකැවෙනුනේ ලීපටිය. කරකැවීම ආරම්භ වන මොහොතේ දුණුතරාදියේ පාඨාංකය මැනගන්න. අපි ඒක ලියාගන්න. ආරම්භක අවස්ථාව. ආරම්භක අවස්ථාව. පොතේ තියෙන එකේ අගේ දීලා තියෙන නිව්ටන් 2යි. ඔන්න මේක කරකැවෙන්න පටන් ගන්න නිව්ටන් 2. හරිද? ඊට පස්සේ අපි ගන්නවා ඉස්කුරුප්පු නියම. අරගෙන ඉවර වෙලා මෙන්න මේ ඉස්කුරුප්පු නියන මෙතෙන්ට දාලා මේ ඉස්කුරුප්පු යනේ වට භාගයක් තද කරනවා. වට භාගයක් තද කරනවා කියන්නේ අපි තුමු මෙන්න මෙතන තමයි මේ මෙහෙම ඉස්කුරුප්පු යනේ ඊතලයක් වගේ අපි සලකුණක් දාලා තුනවා කියන එක. මෙන්න මේ ඊතලේ මෙහෙම කරකැවිලා මේ පැත්තට එනවා. වට භාගයක් තද කරනවා. වට භාගයක් තද කරාම දැන් මේ යන්නේ තද වෙන මෙතන. ඔක ඔයගොල්ලෝනේ කියලා දෙන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා. මේක තද වුණාම මෙතනින් අදින්න ලේසිද අමාරුද? ඔකනේ සරලදී. මේක තද කෙරුවා. තද කෙරුවට පස්සේ ආයිත් අර විදියටම දුණුතරාදිය තියලා වට භාගයක් තද කරාට පස්සේ දුණුතරාදිය මෙහෙම අදිනවා. මේක අදින්නේ මේ අතට නෙමෙයි. ඒකයි මම පෙන්නුවේ මෙහෙම. අදින්නේ මෙහෙම. හැමතිස්සෙම තිරස්ස තියෙන්නේ. හරිද? ඔය අපි රූපය අඳින්නේ ඔය විදියට උනාට මේ විදියට තියෙන්නේ. දැන් මෙහෙම තියෙනවා නම් මේක කොක්කලා හැමතිස්සෙම අදින්නේ තිරස්ස. ඒ කියන්නේ මෙහෙම
මේ අතර තියෙන මේසේ මෙහෙම ලීපටිය මෙහෙම මේ අතට අදින්නේ. හරි දැන් වට භාගයක් තද කරලා තියෙනවා. වට භාගයක් පස්සේ තද කරාට පස්සේ දෙවෙනි අවස්ථාවේදී වට භාගයක් තද කළ පසු චලනය ආරම්භ වෙන්නේ නිව්ටන් 5ේදී. හරි නිව්ටන් 5ේදී චලනය ආරම්භ වෙන්නේ. පොතේ தත්ත්වය දීලා තියෙන එක අනුව ඔයගොල්ලෝ අපි කරනකොට ඉස්කෝලේදී ඒක වෙනස් වෙන්න පුළුවන්. නිව්ටන් 5යි. වට භාගයක් තද කරාට පස්සේ. ඊට පස්සේ ආයිත් තව වට භාගයක් තද කරනවා. ආයිත් එනේ තවත් තද කරනවා. වට භාගයක් තද කරනගෙන ආයිත් මේ සලකුණ මෙතෙන්ට එනවා. එතකොට වට භාගයක් තද කරා කියන්නේ දැන් සම්පූර්ණ වටයක්. දැන් වටයක්. ඒ ඉස්සෙල්ලා ආරම්භක අවස්ථාව වට භාගය දැන් වටයක්. භාගයෙන් පස්සේ මේකත් එකතු වුණාම වටයක් වෙන්නේ නැහැ. වටයක් තද කරාට පස්සේ චලනය ආරම්භ වෙන්නේ නිව්ටන් 9. තව වටයක් තද කරුවොත් තවත් අමාරුයි. තවත් තද කරුවොත් තවත් මේක අදින්න අමාරුයි. එහෙනම් මේකෙන් පැහැදිලි වෙනවා මෙතන තද වෙන්න මෙතනින් ඇදී යුතු බලය වැඩි වෙනවා. එහෙනම් බල ගූර්ණයක් නෙමෙයි යොදන්නේ කරකව මේක බලය යොදනකොට කරකවීමක් නෙවෙන්නේ. එහෙනම් බල ගූර්ණය කෙරෙහි යොදන බලය බලපා. ඔච්චරයි. බල ගූර්ණය කෙරෙහි යොදන බලය බලපාන බව පෙන්නන්නේ ඔන්න ඔය ක්‍රියාකාරකම්. ඉතින් දෙයක් නෑ මේක සරලයි. කී අර ඕගොල්ලන්ට හදිසියව විභාගයට ආවොත් හරිද පොතේ තියෙන ඒවා ඉන්න පුළුවන් සරල වුණාට ක්‍රියාකාරකම් අන්න ඒකත් මතක තියාගන්න. හරිද? ගොඩක් වෙලාවට දැන් අපි මේ විද්‍යාව ඉගෙන ගන්නදී මේ සරල ක්‍රියාකාරකම් ඉගෙන ගන්න නැහැ. ඔහේ කියාගෙන යනවා. බල ගූර්ණය කෙරෙහි බලය බලපානවා. බලය ගූර්ණය කෙරෙහි වර්ග බලය මේ දුර බලපානවා. බලය බලපාන බව පෙන්වන විදිය සරලයි. ඔක කියලා දෙන්නේ. කියලා නොදුන්නට පේපර් වල ඉන්න පුළුවන්. ඒකයි අපි මේක ඉගෙන ගන්න. හරිද? කියලා නොදුන්නට හදිසියවත් පේපර් එකට ආවොත් අපි දැනගෙන තියෙන්නේ බෑ මෙහෙම එකක් පොතේ තියෙනවා කියලා. පෙළ පොතේ තියෙන කුමන හෝ කොටසකින් විභාගයට ප්‍රශ්නයක් හදන්න පුළුවන්. සරල වුණාට ගොඩක් වෙලාවට මේ වගේම ඒගොල්ලෝ පොයින්ට් කරගෙන ඉන්නේ. මේක හරි ලේසි. ඉස්කෝලේදී මේක ගොඩක් වෙලාවට උගන්වන්නේ නැහැ. ඒක නිසා මේකෙන් පේපර් එක දෙනවා. කොහොමත් මතක තියාගන්න දරුවෝ විද්‍යාව හදද්දි ප්‍රශ්න පත්‍රය අර කියනෝනේ විද්‍යාවේ ඉගෙන ගන්න ඒවයි ප්‍රායෝගිකයි කියලා දෙකක්. මේවා ප්‍රායෝගික ක්‍රියා. ප්‍රායෝගික ක්‍රියාවලට තමයි වැඩි බරක් දෙන්නේ. ප්‍රායෝගික ක්‍රියාවලට වැඩිපුර අවධානයක් දීලා තමයි ප්‍රශ්න පත්‍ර හදන්නේ. ඒකට මේ සරල වුණාට මේ ක්‍රියාකාරකම් මහත්. දැන් මේක ඇති දෙයක් නෑ. මේක ඕගොල්ලොන්ට කියලා දෙන්න මහා ලොකුවට මේව කරන්න ඕනේ නෑ. අර ගැරිජ් එකක බාස් කෙනෙක්ගෙන් අහුවනම් බලපූර්ණය ගැන හොඳට බලපූර්ණය කෙරෙහි බලය බලපාන්නේ කොහොමද කියන එක හොඳට අහගන්න පුළුවන්. ටයර් එක රෝදේ ගලවනකොට ටයර් එක හොඳට තද වෙලා තියෙනවා. ටිකක් හිතන්න. එකපාරට අර මේ අපි එකට කියන්නේ වීල් බේස් එක කියන්නේ වීල් බේස් එක දාලා ඇත්තට මේ වෙයිද නෑ අමාරුයි හරිද තද වෙලා තියෙන වට ගන්න වැඩි වෙන තරමට තවත් අමාරුයි මොන ඕක තමයි මෙතන අපි සරලව කරන්නේ කරකවන්න අමාරුයි මේක තද වෙලා මේකේ මුල් අවස්ථාවේදී ආරම්භක අවස්ථාවේදී මෙතනින් බලය යදුවේ නිව්ටන් 2යි වට භාගයක් අද ගෙරුවා මෙතනින් නිව්ටන් 5ක බලයක් යොදන්න උනා බල පූර්ණය යොදන්න වටයක් අද ගෙරුවා නිව්ටන් 9ක බලයක් තවත් අද අද ගෙරුවා නම් නිව්ටන් 20ක් විතර අමාරුයි තවත් අදින්න අන්න එහෙනම් අපිට පැහැදිලි වෙනවා බල පූර්ණය කෙරෙහි යොදන බලය බලපාන මොකද අපි මේකේ බලයක් යදුවා මේ දුනුතරාදියෙන් කරේ බලයක් යදපු එක එහෙනම් බල පූර්ණය කෙරෙහි යොදන බලය බලපාන බව ওই විදිහට පෙන්වන්න පුළුවන් හරි බලගූර්ණය කෙරෙහි යොදන බලය ඊළඟ එක තමයි බලගූර්ණය කෙරෙහි නැත්නම් බලගූර්ණය වර්ගඵලය මත වර්ගඵලය නෙමෙයි දුර මත මම හැමතිස්සෙම කියන පීඩන එකක් හොඳයි බලගූර්ණය භ්‍රමණ අක්ෂයේ සිට ඇති දුර මත රඳා පවතින බව පෙන්වනවා ඒකට ගන්නෙත් මේ ඇටවුමමයි ඒකයි අර අපි මෙතන සිදුරු දාගෙන ඉන්නේ ඒත් මේ සිදුරු නැසත් කැටලුවක් නැහැ හරිද බලගූර්ණය කෙරෙහි බලය යොදන ස්ථානයේ සිට ඇති දුර බලපාන බව පෙන්වනවා right මෙන්න මෙච්චරයි කරන්නේ ඉස්සෙල්ලම දැන් මෙතෙන්දී මේ සිදුරු ඇත්තනම් මේ පොතේ වැරදිච්ච එකක් මේ සිදුරු ඕනම නැහැ හරිද මේ ක්‍රියාකාරකමට සිදුරු ඕනෙත් නැහැ මෙතෙන්දී අපි සෙන්ටිමීටර 15 ගාවින් සිදුරෙන් නෙවෙයි සිදුරට උඩින් මෙහෙම දාගන්න මුද්දා ඒ කියන්නේ මෙහෙම අර දුනුතරාදිය දාන්න එපයි මේකට මෙන්න මෙතනින් මෙහෙම ඇදලා හරිද දුනුතරාදිය දාන්න ඕන කවට මෙතන මෙහෙම නූලක් ගැට ගහගන්න ඒකට තමයි පුඩුවක් කියන්නේ නැත්නම් මුදුවක් එහෙම නැත්නම් පුඩුවක් ඔය වචන දෙකම ගන්න පුළුවන් සෙන්ටිමීටර 15න් දාන්න දාන ඉවර වෙලා
මේක ඇතුළට දානවා දුණු තරාදියේ කොක්කට ගැට ගහපු කොටස. දාලා ඉවර වෙලා මෙතෙන්ට මෙහෙම දුණු තරාදිය සම්බන්ධ කරනවා. හරිද? එන පළවෙනි පියවර. දැන් මෙතන දුර කීයද? සෙන්ටිමීටර 15යි. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර සෙන්ටිමීටර 15යි. හරි. දැන් මේක අදිනවා. අපි හිතමු මේක අදිනකොට මේ ලී පටිය මෙහෙට කරකැවෙන්නේ නිව්ටන් 1.5දී. අපි නිව්ටන් 2 කියලා ගමු. නිව්ටන් 2දී මෙන්න මේ ලී පටිය මෙහෙට කරකැවෙන්න පටන් ගන්නවා. right. ඔන්න දැන් ආරම්භක අවස්ථාව අපි ලියාගත්තා. ආරම්භක අවස්ථාව නිව්ටන් 2යි. හරිද? දැන් මම මේක ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් එකපාරින් තේරුම් ගන්න පුළුවන් ඇති දෙයක් නැහැ. මෙහෙම දුණු තරාදිය අරගෙන මේ විදියට ලී පටිය මෙහෙම තියලා හරිද? මේක සෙන්ටිමීටර 15න් මෙහෙම කොක්කට දාගෙන අර මෙහෙම ඇද්දා. ඇද්දම් මේක කරකැවෙන්නේ කීයද? සෙන්ටිමීටර නිව්ටන් 2දී. මෙහෙම ඇද්දම කරකැවුණා නිව්ටන් 2දී. හරි. ඔන්න නිව්ටන් 2දී කරකැවුණා. දැන් ඒ අගය මතක තියාගන්න. ඒක අපි ලියාගත්තා. ආරම්භක අවස්ථාව නිව්ටන් 2යි. ඊට පස්සේ කරන්නේ මොකද්ද? මේක වට භාගයක් තද කරනවා. අපි බලමු පොතේ කීයද කියලා තියෙන්නේ. මට මතක හැටියට වට භාගයයි. හරිද? මේක තද කරනවා නෑ වට භාගයක් නෙවෙයි වට කාලක්. වට කාලක් කියන්නේ මෙන්න මෙතන සලකුණ තිබුණා නම් දැන් මේ සලකුණ තියෙන්න ඕන මෙහෙම. මෙන්න මෙහෙම. ඔන්න වට කාලක් කරකව. මෙතන දිවිච් එක මෙතෙන්ට එන්න තද කරා. මේක තද කරපු එක කරේ. තද කරනවා නම් මේ අතට කරකවන්න ඕන. දක්ෂිනාවර්තව. විවෘත කරනවා නම් බුරුල් කරනවා නම් වාමාවර්තව කරකවන්න ඕන. හරිද? වට කාලක් කරකවුවා. වට කාලක් කරකවුවන් දැන් මේක තදයි. දැන් නිව්ටන් 2කින් ඇද්දට මෙතෙන්දී යදෙන්නේ නැහැ. කරකවෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට මම කිව්ව එක තේරුම් නැත්නම් මෙන්න මේකයි මම කිව්වේ. දැන් ඔන්න මෙහෙම තිබිච්ච ලී පටිය ඉස්සෙල්ලා මෙතනින් අදිනකොට නිව්ටන් 2ේදී කරකැවුණා. හරිද? නිව්ටන් 2ේදී මේව කරකැවුණා. දැන් මේක මෙතන තද කරලා තියෙනවා. දැන් මෙතන නිව්ටන් 2ක බලයෙන් ඇද්දට කරකැවෙන්නේ නැහැ. මෙතනම තියලා නිව්ටන් 2ක බලයෙන් ඇද්දට කරකැවෙන්නේ නැහැ. ඒක නිසා අපි කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම දැන් මේක වට කාලක් කරකැවුවා. දුණු තරාදිය නිව්ටන් 2කින් අදිනවා. දැන් ඔන්න දුණු තරාදිය මෙහෙට ඇදලා තියෙන නිව්ටන් 2කින්. කරකැවෙන්නේ නැහැ. දැන් ලී පටිය නිශ්චලයි. දෙමිනිට මෙන්න මේ පුඩුව මෙහෙම මෙහෙට අරගෙන යනවා. නිව්ටන් 2කින් ඇදගෙනම දුරු තරාදිය නිව්ටන් 2කින් ඇදිලා තියෙන්නේ දැන්. ඇදගෙනම පුඩුව ටික ටික මෙහාට අරගෙන යනවා. අරගෙන යනකොට ඔන්න මෙන්න මේ හරියේදී පුඩුව මේ හරියේදී ඔන්න කරකැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි එතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මෙනගන්න. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් වට කාල 4න් 1 කරකැවු මේ තද කළ විට මම කරකැවු කියන එක ලියන්නේ තද කළ විට හරිද? දැන් මෙතන ඉඳලා ඉස්සලා මෙතෙන්ට දුර ආරම්භක අවස්ථාවේ නිව්ටන් 2යි බලය දුර සෙන්ටිමීටර 15යි. එයි අපි මෙතන ගත්ත සෙන්ටිමීටර 15නේ. වට කාලක් කරකැවුවට පස්සේ මෙන්න මේ හරියේදී දුර සෙන්ටිමීටර පොතේ තියෙන කම ගමු. මෙන්න මෙතන. එතකොට මෙන්න මෙතෙන්දි තමයි කරකැවෙන්නේ සෙන්ටිමීටර 32යි. ඊට පස්සේ ආයිත් තව වට කාලක් කරකවනවා. ඒ කියන්නේ වට භාගයක්. වට භාගයක් තද කරා. දැන් වට භාගයක් තද කරාම මෙතෙන්දි නිව්ටන් 2ක බලයෙන් මේක කරකැවෙන්නේ නැහැ. හරිද? දැන් ඉස්සෙල්ලා මේ කෙලවරේදී නිව්ටන් 2ක බලයෙන් ඇද්දම ආරම්භක අවස්ථාවේදී මේක කරකැවුවා. ඊට පස්සේ මේක තද කරා. තද කරාම මෙතෙන්දි නිව්ටන් 2ක බලයෙන් කරකැවෙන්නේ නැහැ. දැන් ටිකක් මෙහෙට අරන් ඇති ඔන්න සෙන්ටිමීටර 32ේදී කරකැවුවා. ආයිත් දැන් එතෙන්දි තද කරා. එතකොට සෙන්ටිමීටර 32ේදී නිව්ටන් 2ක බලයෙන් ඇද්දට කරකැවෙන්නේ නැහැ. ආයිත් ටිකක් මෙහෙම අරගෙන යනවා. අරගෙන යනකොට ඔන්න මේ හරියදී ආපහු කරකැවෙන්න ගන්නවා. එතකොට ඔන්න මේ හරියට අරගෙන ගියා. අපි බලමු දුර. එතකොට සෙන්ටිමීටර 55යි. මෙන්න මේ හරිය. ආයිත් ඔන්න කරකැවෙන්න ගන්න. දුර සෙන්ටිමීටර 55. දැන් මෙතෙන්දී යෙදුවෙත් නිව්ටන් 2ක බලයමයි.
මෙතෙන්දී යෙදුවෙත් නිව්ටන් දෙකක බලයමයි. මෙතෙන්දී යෙදුවෙත් නිව්ටන් දෙකක බලයමයි. මම හැමතිස්සෙම නිව්ටන් දෙකක බලයෙන් කරකවන්නේ. මෙතෙන්දී නිව්ටන් දෙකක බලයෙන් කරකවුවම මේක කරකැවුවා. ආයිත් වට කාලක් අද කෙරුවම නිව්ටන් දෙකක බලයෙන්ම කරකවන්න නම් මෙන්න මෙච්චර දුරක් දුරතරාදී එහාට කරන්න ඕන. ආයිත් වට කාලක් කරකැවුවා ඒ බලයෙන්ම මේක කරකවන්න දුරතරාදී මෙච්චරක් දුර ගෙනිච්චා. එහෙනම් බලන්න වෙලා තියෙන වැඩි. බලය සමානයි දුර වෙනස් වෙලා. කරකවන්න දුර වෙනස් කරන්න ඕන වුණා. මෙතෙන්දි ඒ බලයම යොදලා මෙතෙන්දි කරකවන්න නම් මේ තද වෙනකොට දුර වැඩි කරන්න. වස්තුව මෙතන තද වුණා. අපි මේක ඇනේ තද කරානේ තද කරන්න කරකවන්න නම් එක සමාන බලයකින් පුළුවන් තරම් අපි එහාට අරගෙන යන්න ඕන දුර. එහෙනම් මේකෙන් පැහැදිලි වෙනවා බල පූර්ණය කෙරෙහි බලපානවා මොකක්ද? භ්‍රමණාක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති දුර. මේ පළවෙනි අවස්ථාවේ සෙන්ටිමීටර් 15යි. තව තද වෙනකොට නිව්ටන් දෙකක බලයෙන්ම කරකවන්න නම් සෙන්ටිමීටර 32 දක්වා අරගෙන යනවා. තවත් තද වෙනකොට සෙන්ටිමීටර 55 දක්වා අරගෙන යනවා. එහෙනම් භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති දුර බල ගූර්ණය කෙරෙහි බලපානවා. ඔන්න ඔය ක්‍රියාකාරකම් දෙක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? භ්‍රමණාක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති දුර අනිවාර්යෙන් බල ගූර්ණය කෙරෙහි රඳා පවතී. එහෙනම් දැන් මට ඔය දෙක තේරුණා නම් මට මෙන්න මේ දේ කියන්න. දොරක් අරින්න වහන්න ලේසි. දොරක් අරින්න වහන්න ලේසි. අසව්වලට ළඟින් අල්ලලාද අසව්වට ඈතින් අල්ලලාද? උත්තරයක් දෙන්න බලන්න ඉක්මනට. දොරක් අරින්න වහන්න ලේසි. අසව්වට ළඟින් අල්ලලාද දොර අසව්වට ඈතින් අල්ලලාද? ඈතින් අල්ලලා. ඈතින් අල්ලලා. ඈතින් අල්ලනකොට යොදන්න ඕන බලය වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. අඩු වෙනවා. එතනදී අපි මොකද දොර මේ වගේ තද කෙරුවේ නෑනේ ඈත් වෙන්න අපි කරේ මෙතන තද කරා. මෙතන තද කරපු නිසා තමයි එකම බලය වුනේ. දැන් අරකේ දොරේ එහෙම තද කරන්නේ නෑනේ අසව්වෙන් කරකවෙන්නේ එකම ගන්නනේ මෙතන. ඒක නිසා ඈත් කරන්න යොදන්න ඕන බලය අඩු වෙනවා. හරිද? මෙතෙන්දි නිව්ටන් දෙක බලයක් නෑ මෙතෙන්දි දශම ගානයි යන්නේ. නිකන් හිතන්න ඕගොල්ලෝ දොර ඇඟිල්ලෙන් අරින්න වහන්න පුළුවන් ඈතට ගියා. ළඟට ගිහිල්ලා අපි අත් දෙකම තල්ලු කරලා සමහර වෙලාවට දොර වහනවා. ඒ කියන්නේ අසව්ව කරකවෙන තැනට ළඟින්. හරිද? අසව්වට ආසන්නයෙන් නම් විශාල බලයක් යොදන්න ඕන. ඈත් වෙන්න යොදන්න ඕන බලයක්. ඔන්න ඕක තමයි මෙතෙන්දි පැහැදිලි. එහෙනම් මේ බල ගූර්ණය කෙරෙහි රඳා පවතින සාධක දෙකක් තියෙනවා. එකක් තමයි යොදන බලය, අනිත් එක තමයි බලයේ ක්‍රියා රේඛාවේ සිට. ඒ කියන්නේ මේ බලය යොදන රේඛාව. භ්‍රමණාක්ෂයට ඇති ලම්බක දුර. හරිද? ඔය දෙකේ ගුණිතයට තමයි බල ගූර්ණය කියන්නේ. බල ගූර්ණය කියන්නේ ওই දෙකේ ගුණිතයට. ඔය දෙකම රඳා පවතිනවා බල ගූර්ණය කෙරෙහි. හරිද? ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. ඒ ටික මම පොඩි ප්‍රශ්න දෙකක් විදිහට දෙන්නම්. ඕගොල්ලෝ අර ක්‍රියාකාරකම් දෙක ගෙදරදී ලියන්න. ලියාගන්න මේ පළවෙනි ප්‍රශ්නේ නැත්තම් අපිට වෙලාමදි අපිට තාම පාඩමකට යන්න පුළුවන්. මම කියවනේ අද මේ පාඩමත් එක්ක ඕගොල්ලන්ට මම තව පාඩමක් ඉවර කරනවා කියලා. අද භෞතික විද්‍යාව මේ පෙතේ ඔක්කොම ටික ඉවර කරනවා. හරිද? ඒක නිසා අපිට කාලය ඉතුරු කර ගැනීම සඳහා ලියා ගන්න ප්‍රශ්න දෙකක්. ලියා ගන්න පළවෙනි ප්‍රශ්නේ බල ගූර්ණය කෙරෙහි බලයේ විශාලත්වය බලපාන බව. බල ගූර්ණය කෙරෙහි බලයේ විශාලත්වය බලපාන බව. බල ගූර්ණය කෙරෙහි බලයේ විශාලත්වය බලපාන බව. බලයේ විශාලත්වය බලපාන බව. පෙන්වීමට සිදු කරන බලපාන බව පෙන්වීමට සිදු කරන ක්‍රියාකාරකමක් ලියන්න. පෙන්වීමට සිදු කරන ක්‍රියාකාරකමක් ලියන්න.
දෙක බලගූර්ණය භ්‍රමණ අක්ෂයේ සිට ඕකටම තමයි කියන්නේ විවර්තනය කර ඇති අක්ෂයේ සිට කියලා. හරිද? බලගූර්ණය භ්‍රමණ අක්ෂයේ සිට ඇති ලම්බක දුර භ්‍රමණ අක්ෂයේ සිට ඇති ලම්බක දුර මත රඳා පවතින බව ලම්බක දුර මත රඳා පවතින බව පෙන්වීමට සිදු කරන ක්‍රියාකාරකමක් ලියන්න. පෙන්වීමට සිදු කරන ක්‍රියාකාරකමක් ලියන්න. මට කියන්න පොඩ්ඩක් ඒක තේරුම් නැති අය ඉන්නවද කවුරු හරි? ඒක නිකන් පැහැදිලි නෑ වගේ කෙනෙක් ඉන්නවනම් කියන්න. සමහර අයට ඔක කිව්වට පැහැදිලි වෙන්නේ නැහැ ඒකයි. එහෙම මොනවා හරි ගැටලුවක් තියෙනම් කියන්න කවුරු හරි. ඒක කිසිම ගැටලුවක් නැහැ තේරෙන්නේ නැත්නම් කියන්න. හරිද? එතකොට මට ආයි පාරක් කියලා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ අර මොනවා හරි දෙයක් නොතේරෙනවා නම් ඒක ඉතුරු කරගෙන යන්න එපා ඉස්සරහට. දැන් අපිට කමක් නැහැ වෙලාව ගියාට කමක් නැහැ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් කියන්න. එතකොට මම ආපහු කියලා දෙන්නම්. මේක මහා ලොකු විෂය කරුණක් නෙවෙයි. නමුත් අර ක්‍රියාකාරකම නොකර කියලා දෙනකොට සමහර වෙලාවට අපිට පැහැදිලි වෙන්නේ නැහැ. දැන් මේ ක්‍රියාකාරකමට අපි ගත්තේ ලී පටියකුයි මේසෙකුයි ඉස්කුරුප්පු ඇණයකුයි රබර් වොෂර් කිහිපයකුයි. හරිද? ඉස්කුරුප්පු ඇණේ තියලා මේසෙට තියලා තද කරන්නේ රබර් වොෂර් එකක් දාලා. මොකද අපිට ඕන වෙලාවක මේක බුරුල් කරන්න තද කරන්න ඕන. ඇණේ බුරුල් කරන්න තද කරන්න ලේසි රබර් වොෂර් එකක් ඇතුලේ තියෙනකොට. හරිද? ඒක හරි ලේසි. නැත්නම් එකපාරට තද කරන්නත් බෑ. එකපාරට බුරුල් කරන්න බෑ. බුරුල් කරපු ගමන් ලිහෙනවා. එතකොට මේක කරකවන්න මහා ලොකු බලයක් යොදන්න බෑ. රබර් වොෂර් එක තියෙනවනේ අපිට ඒක ෂේප් කරගන්න පුළුවන්. ඒකයි රබර් වොෂර් එකක් දාන්න. ඊට පස්සේ මේ ලී පටියේ මේ තනින් තන සිදුරු විදපු එක අනවශ්‍යයි. ඒක අපි ප්‍රයෝජනෙට ගන්න නැහැ. සිදුරු විදපු එක ඕනම නැහැ. මේ පුඩුවත් ඕන. පුඩුව කියන්නේ මෙහෙම ලී පටියේ දාන මෙහෙම අපි හිතමු මේක එල්ලන්න මේ අර ඕගොල්ලෝ දැකලා තියෙනවනේ කඩේ කෙහෙල් කැන් එල්ලන්න කඩේ උඩ ලීයේ ලණුවක් මෙහෙම බැඳලා තියෙනවා. ඒකට කොක්ක දාලා නෙල්ලන්නේ. අන්න ඒ වගේ එකක් මේක සෙට් කරනවා. පුඩුව කියන්නේ ඒකට. ඒක අපිට එහා මෙහා ගෙනියන්න පුළුවන් විදිහට හදාගන්න. හරිද? මේක තිරස් මේසක තියන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙහෙම මේස නැහැනේ. මේ අතට තමයි මේසෙ තියෙන්නේ. මේ අතට ලී පටිය තියෙන්නේ. අදින්නේ මෙහෙම. හරිද? තිරස්ව අදින්නේ. මම ඔයගොල්ලන්ට අර පොත ඇතුලේ අඩිපටිය දාලා මෙහෙම අදින්නේ. මෙහෙම පල්ලෙහාට අදින්නේ නැහැ. තිරස්ව අදින්නේ. දැන් මේක අදින්න බෑනේ තිරස්ව අදින එක. උඩින් බලනකොට පේන විදිය තමයි ඇදලා තියෙන්නේ. පල්ලෙහාට නෙමෙයි අදින්නේ තිරස්ව. ඒතර පළවෙනි ක්‍රියාකාරකමේදී කරන්නේ මෙතන සිව්වා මෙතන සෙන්ටිමීටර 15කින් මුල් අවස්ථාවේ අදිනෝ ඒක. අදින්නේ මෙහෙම හරහට. දැන් මෙහෙම තියෙන එක මේ අතට අදිනවා. අදිනකොට මේ ලී පටිය කරකැවෙන්න පටන් ගන්න නිව්ටන් 5ක බලය. ඊට පස්සේ වට භාගයක් අද ගන්නවා. ආයිත් අදිනවා. එතකොට නිව්ටන් ඊයේ පළවෙනි අවස්ථාවේ නිව්ටන් 5යි. පළවෙනි අවස්ථාවේ නිව්ටන් 2ක බලය. දෙවෙනි අවස්ථාවේදී නිව්ටන් 5ක බලයෙන් තමයි කරකැවෙන්න පටන් ගන්නේ. ආයි තව වට භාගයක් අද ගන්නවා. එතකොට නිව්ටන් 9ක බලයක් වෙනවා. ඒ කියන්නේ මෙතන තද වෙන්න මේක කරකවන්න මේ ලී පටිය කරකවන්න ඒදී යුතු බලය වැඩි වෙනවා. ඒකනේ පළවෙනි අවස්ථාවේ තේරුම. නිකන් හිතන්න ඕගොල්ලෝ ඇණයක් අපි හිතමු රෝදයක් කර ගලවද්දී රෝදේ ඇනේ නට් එක තද වෙලා නම් ගොඩක් තද වෙලා නම් මෙතනින් යෙදිය යුතු බලය වැඩි. පොඩ්ඩක් තද වෙලා නම් යෙදිය යුතු බලය අඩුයි. එහෙනම් කරකවන්න බලය යොදන්න ඕන එක අවස්ථාවලදී අඩු වැඩි විදියට. එහෙනම් කරකවනවා කියන්නේ බලගූර්ණය. බලගූර්ණය කෙරෙහි යොදන බලය බලපාන. ඒක සරල ක්‍රියාකාරකම. දෙවෙනි අවස්ථාවේදී මේ විදියටම සම්බන්ධ කරලා මෙතන උඩුව මෙතෙන්ට දාලා මේක අදිනවා. අදිනකොට කරකැවෙනවා. කරකැවෙන වෙලාවේ අගය නිව්ටන් 2යි. ඔන්න අගය තමයි මෙතන වැදගත්. අගය නිව්ටන් 2යි. දුර සෙන්ටිමීටර 15යි. ඔන්න දුර සෙන්ටිමීටර 15යි අගය නිව්ටන් 2යි බලය. අපි බලය වෙනස් කරන්නේ නැහැ.
දුර වෙනස් කරනවා. මෙතන වට කාලක් තද කරනවා. තද කරුවන් දැන් මෙතන නිව්ටන් දෙකෙන් ඇද්දට මේක කරකවෙන්නේ නැහැ. ඊට පස්සේ ටික මේක ඇඟිල්ලෙන් මෙහාට අරගෙන යනවා. හැබැයි නිව්ටන් දෙකෙන් ඇදගෙනවා. මේක ඇදගෙනම මේක මෙහෙට අරගෙන යනකොට මෙන්න මෙතෙන්දී මේක කරකවෙනවා. එතකොට බලන්න නිව්ටන් දෙකෙන් මේක වට කාලක් වද උනාව සෙන්ටිමීටර් 32ක් දුරකදී තමයි කරකවෙන්නේ. ආයිත් වට කාලක් මෙතන තද කරනවා. තද කරලා ඉවර වෙලා එතකොට මෙතෙන්දී නිව්ටන් දෙකෙන් ඇද්දට ඇදෙන්නේ නැහැ. ආයිත් මේක ටික මෙහාට අරගෙන. එතකොට 55 දී තමයි නිව්ටන් දෙකක බලයකින් මේක කරකවෙන්නේ. එහෙනම් මේකෙන් පැහැදිලි වෙනවා බල ගූර්ණය කෙරෙහි භ්‍රමණාක්ෂයේ සිට බලයේ යොදන තියෙන දුර භ්‍රමණාක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති දුර බලපාන බව. එකම බලය වෙනස් උනේ දුර. බල ගූර්ණය වෙනස් කරන්නේ. ඔන්න ඕක තමයි ක්‍රියාකාරකම් දෙක. හරිනේ? සරල ක්‍රියාකාරකම් දෙක. හරි. ඒ දෙකට ඉඩ තියාගන්න, පිටු දෙකක් විතර තියාගන්න. ඊට පස්සේ මාත්‍රකාව ලියාගන්න. බල ගූර්ණයක දිශාව සහ බල ගූර්ණ යටතේ වස්තුවක සමතුලිතතාව. බල ගූර්ණයක දිශාව සහ බල ගූර්ණ යටතේ වස්තුවක සමතුලිතතාව. මාතෘකාව ලියා ගන්න. බල ගූර්ණයක දිශාව සහ බල ගූර්ණ යටතේ වස්තුවක සමතුලිතතාව. බල ගූර්ණ යටතේ වස්තුවක සමතුලිතතාව. දැන් මම ඒක ඔයගොල්ලන්ට කියලා දුන්නා ඉස්සෙල්ලා. හරි. අපි ආපහු බලමු. එතකොට ආපහු මේක මතක් වෙනවා. බල ගූර්ණයක දිශාව සහ බල ගූර්ණ යටතේ වස්තුවක සමතුලිතතාව. හරි. අහගන්න දරුවෝ. දැන් මේ තියෙන්නේ සැහැල්ලු දණ්ඩක්. සැහැල්ලු ඒකාකාර දණ්ඩක්. ඒකාකාරයි කියන්නේ හැමතැනම එක වගේ කියන එක. ඒ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ හැමතැනම. දැන් මේ දණ්ඩ මෙන්න මෙතනින් එල්ලලා තියෙනවා නිදහසේ. හරිද? නිදහසේ එල්ලලා තියෙනවා. මේ දණ්ඩට මෙන්න මෙතනින් යොදන බලයක්. මෙතනිනුත් යොදන බලයක්. මේක F1 මේක F2 කියලා ගමු. මෙතනින් යොදන බලය F1 මෙතනින් යොදන බලය F2. මේ බලය නිසා මේක ඕන තැනකට යොදන්න පුළුවන්. හරිද? මෙතනින් ඕන තැනකට යොදන්න පුළුවන්. මම ගත්ත කෙලවරවල් දෙකට. මේ බලය යොදන තැන ඉඳලා මේ දණ්ඩ කරකැවෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ එල්ලපු තැන හිතා ගන්න මතක් කරගන්නකො තරාදියක්. එතකොට හොඳටම පැහැදිලි මේක තරාදියක් කියලා හිතන්නකො. තරාදිය මෙහෙම මැදින් එල්ලලා තියෙනවා. මෙතනින් තමයි තරාදියේ පඩි මේ පැත්තේ තැටිය මෙහෙට කරකැවෙන්නේ මේ පැත්තේ තැටිය මෙහෙට. මෙන්න මේ තැටිය මෙහෙට කරකැවෙන්නේ. මේ තැටිය මෙහෙට. තරාදියක් කියලා හිතුවම ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා මේක. එතකොට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර D1 කියලා ගමුකෝ. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර D2 කියලා ගමුකෝ. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තට විරුද්ධ පැත්තට නම් ඒ කරකැවෙන පැත්තට අපි කියන්නේ වාමාවර්ත. මේ පැත්තට අපි කිව්වා ඔරලෝසුවේ කටු කරකැවෙනවා නම් ඒ පැත්තට කරකැවෙනවට කිව්වේ ඒ පැත්තේ දිශාවට කිව්වේ දක්ෂිනාවර්ත. එහෙනම් මෙතෙන්දි කරකැවෙනවා නම් කරකැවෙන්න ඕන වාමාවර්තව, මෙතෙන්දි කරකැවෙනවා නම් කරකැවෙන්න ඕන දක්ෂිනාවර්තව. එහෙනම් මම ලිව්වොත් වාමාවර්ත ගූර්ණය. වාමාවර්ත ගූර්ණය සමානයි බලය F1 ගුණ කිරීම බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණ අක්ෂයට ඇති මම මෙතන ලියන්නම් භ්‍රමණ අක්ෂය කියලා. භ්‍රමණ අක්ෂය බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බක දුර D1. ඔන්න වාමාවර්ත ගූර්ණය හොයන්න ඔය විදියට. දක්ෂිනාවර්ත ගූර්ණය ගන්න කිව්වනම් දක්ෂිනාවර්ත ගූර්ණය
එතකොට දක්ෂිනාවර්ත කියන්නේ මේ පැත්තටනේ. එහෙනම් බලය F2. බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණාක්ෂය ඇති ලම්බක දුර D2. දැන් ඕගොල්ලෝ අන්දන්න මේ වගේ ගණන් වල මෙන්න මෙතනිනුත් බලයක් යොදනවා. අපි හිතමු මෙතනින් F3 බලයක් ඇති වෙනවා කියලා. මොකද්ද කියන්න තියෙන්නේ? මෙතනින් F3 බලයක් ඇති නම් මොකද්ද කියන්න තියෙන්නේ? කියන්න බලන්න. හරියටම මෙන්න මේ කරකැවෙන තැනින් පල්ලෙහාට බලයක් ඇති වෙනවා. නිකන් හිතන්නකෝ මේ තියෙන්නේ මොකක් හරි එහාට මෙහාට පැද්දෙන මොකක් හරි මේ ලොකු ලී කොටයක් අඹයකින් එල්ලලා. මෙතන ළමයෙක් එල්ලෙනවා. මෙතනත් ළමයෙක් එල්ලෙනවා. හරි මැදෙනුත් ළමයෙක් එල්ලෙනවා. හරි මැදින් එල්ලෙන ළමයා නිසා ලී කොටේ කරකැවෙයිද නැද්ද? ඔයගොල්ලන්ට එහෙම කිව්වන් ටිකක් හරි පැහැදිලි වෙනවා. කරකැවෙන්නේ කරකැවෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ගණන් වල මෙන්න මේ කරකැවෙන අක්ෂයෙන් බලයක් දීලා තිබුණොත් මම දැක්ක මේ අභ්‍යාස වල ගණන් වල දීලා තියෙනවා. ඒක අතෑරලා දාන්න. ඒ බලයන් ගණන් වලට ගන්නෙ නැහැ. ඇයි කරකැවෙන්නේ නැහනේ දරුවෝ. හරිද? කරකැවෙන්නේ නැත්නම් අපිට ඒක ගණන් හදන්න ඕනම නැහැ. කරකැවෙනේ විතරයි අපි මෙතෙන්දි බලන්නේ. හරිද? මෙතනින් මේ අතට කරකැවෙනවා. මෙතන එල්ලුණා. මෙතන එල්ලුණා. මේ අතට කරකැවෙනවා. මෙහෙට කරකැවෙනවා නම් කියන්නේ වාමාවර්ත ගූර්ණය. මෙහෙට කරකැවෙනවා නම් කියන්නේ දක්ෂිනාවර්ත ගූර්ණය. වාමාවර්ත ගූර්ණය කියන්නේ බලය F1 දුර D1. දක්ෂිනාවර්ත ගූර්ණය කියන්නේ බලය F2 දුර D2. අපි හිතමු මෙන්න මේ විදිහට එල්ලලා තියෙනකොට මේ දණ්ඩ කරකැවෙන්නේ නැහැ. කරකැවෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? අසමතුලිතද සමතුලිතද? සමතුලිතයි. එහෙම සමතුලිත වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? දැන් ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක් අහනවා. දණ්ඩ සමතුලිත වෙලාවේදී F1 බලය F2 බලයට සමාන වෙයි. හරිද වැරදිද? දණ්ඩ සමතුලිත නම් F1 බලය F2 බලයට සමාන වෙයි. හරිද වැරදිද? හරි. නෑ පුතේ හරි නෑ. සමාන වෙන්නේ බලය නෙවෙයි බල ගූර්ණය. මෙන්න මේක F1 වැඩි කිරීම D1 සමාන වෙනෝ F2 වැඩි කිරීම D2. බලය නෙවෙයි සමාන වෙන්නේ. හොඳට මතක තියාගන්න. බලය සමාන වෙන්නේ නැහැ. බල ගූර්ණය සමාන වෙනවා. එහෙනම් මම ඔන්න ලියන මෙතන යටින් දණ්ඩ සමතුලිත නම් හොඳට මේ ටික ඉතාම වැදගත් හරිද? මේකෙන් තමයි ගණන් එන්නේ. දණ්ඩ සමතුලිත නම් ඉරකුත් ගහමු. වාමාවර්ත ගූර්ණය වාමාවර්ත බල ගූර්ණය මම මේ වචන දාලා ලියන්නේ ඔයගොල්ලෝ නිකන් එහෙම වචනයක් කරනොත් ඔයගොල්ලෝ ඊට පස්සේ හිතන්නේ වෙන දෙයක්. වාමාවර්ත බල ගූර්ණය සමානයි මොකටද? දක්ෂිනාවර්ත බල ගූර්ණයට. බලයට නෙවෙයි බල ගූර්ණයට. දක්ෂිනාවර්ත බල ගූර්ණයට. එහෙනම් මට සමීකරණයක් ලියන්න පුළුවන්. F1 වැඩි කිරීම D1 සමානයි F2 වැඩි කිරීම D2. මෙන්න මේ සමීකරණය දාලා ගොඩක් වෙලාවට විභාගෙට එන්නේ මේන් තුනක් දෙනවා. මේ බලයයි මේ බලයයි මේ දිගයි දෙනවා. අහන මේ දිග කීයද කියලා. එහෙම නැත්නම් මේ දිගයි මේ බලයයි දීලා අහන මේ බලය කියලා. බලන්න ගැටි දෙයක් නැහැ. ඔය ගානට දැම්ම උත්තරේ ගන්න. වගේ සම්ල දෙය. ඊට පස්සේ තව දෙන්න පුළුවන් මේ පැත්ත බර වැඩි. මෙයා ඉන්නේ මේ හරියේ. මෙයා තව කොච්චර පස්සට ගෙනියන්න ඕනද? උන් වගේ ප්‍රශ්න අහන්නේ. ඒක සරලයි. ඇති දෙයක් නෑ. හරියට දැනගන්න ඕන මෙච්චරයි. සමතුලිත වෙන්න නම් මේ පැත්තට ගූර්ණයයි මේ පැත්තට ගූර්ණයයි දෙක සමානයි. එච්චරයි. ගූර්ණය කියන්නේ බලය වැඩි කිරීම ලම්බක දුර. right. මාතෘකාව ලියාගත්තනේ. ලියාගන්න මෙහෙම. පහත දැක්වෙන්නේ සැහැල්ලු ඒකාකාර දණ්ඩක්. සැහැල්ලු ඒකාකාර දණ්ඩක්. යම් ලක්ෂයකින් එල්ලා ඇති ආකාරයයි.
යම් ලක්ෂයකින් නැත්නම් යම් ස්ථානයකින් එල්ලා ඇති ආකාරයයි. හරි. මේක අරගෙන උන්වයි සමීකරණ ටික ලියා ගන්න. යටි. මෙන්න මේ වගේ දණ්ඩක් තියෙනවා. මේ දණ්ඩ මෙතන A. හරිද? මෙන්න මෙතන B. මෙන්න මෙතන C. සමාන කොටස් නෙවෙයි තියෙන්නේ. ආයිත් මෙන්න මෙතන තියෙනවා මෙතන තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට දිග දීලා තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට දිග දීලා තියෙනවා 2 මීටර. 2 මීටර. ආයිත් මෙතන ඉඳලා මෙතෙන්ට දීලා තියෙනවා 2 මීටර. ආයිත් මෙතෙන්ට දීලා තියෙනවා 2 මීටර. ආයිත් මෙතෙන්ට දීලා තියෙනවා 2 මීටර. මම එකක් හදන්න ඊටු දෙක ඔයගොල්ලෝ හදන්න ඕන. හරිද? මෙන්න මෙතනින් මේ අතට ඇති වෙනවා නිව්ටන් 20ක බලයක්. නිව්ටන් 20ක බලයක්. මෙතනින් මෙන්න මේ අතට ඇති වෙනවා නිව්ටන් 10ක බලයක්. ආයිත් මෙතනින් ඇති වෙනවා නිව්ටන් 10ක බලයක්. උච්චරණය තියෙන්නේ. මුලින්ම කියනවා A වටා සංප්‍රයුක්ත ගූර්ණය හොයන්නලු. මම ලියනවා. A වටා සංප්‍රයුක්ත ගූර්ණය. සංප්‍රයුක්ත බල ගූර්ණය. කියන්නේ දරුවෝ මම සංප්‍රයුක්ත බල ගූර්ණයට කියපු සමීකරණේ. ඔයගොල්ලෝ ලියාගන්න කියපු සංප්‍රයුක්ත බල ගූර්ණය හොයන්නේ කොහොමද? ඉක්මනට සංප්‍රයුක්ත බල ගූර්ණය හොයන්න ඔයාලා ඕගොල්ලොන්ට දීපු සමීකරණේ. මොකද්ද කිව්වේ? කතා කරන්න දරුවෝ පරක් වෙනව නැත්තම් වෙලාවම දිනන හදන්න. සංප්‍රයුක්ත බල ගූර්ණය හොයන්න ඕගොල්ලොන්ට මම ලියාගන්න කියපු සමීකරණේ කියවන්නක් ගන්න. සංප්‍රයුක්ත බල ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය. වාමාවර්ත බල ගූර්ණය අඩු කිරීම දක්ෂිනාවර්ත බල ගූර්ණය. වාමාවර්ත බල ගූර්ණය එහෙම නැත්නම් ගූර්ණ එකකට වඩා තියෙන ගූර්ණ අඩු කිරීම දක්ෂිනාවර්ත බල ගූර්ණය. දැන් ඔන්න අපි මෙන්න මෙතනින් මේ දණ්ඩ කරකවන. දැන් මෙතන තමයි මෙතනින් කරකවෙන්නේ මෙහෙම. මේ බල මොන පැත්තටද දෙන්නේ කියන එක හොයා ගන්නවා. මට කියන්නේ මෙන්න මේ නිව්ටන් 20 නිසා මේ A වලින් දණ්ඩ කරකවෙන්නේ උඩටද පල්ලෙහාටද? වාමාවර්තවද දක්ෂිනාවර්තවද? නිව්ටන් 20 බලය නිසා. මනට වෙලා ගන්න නැතුව කියන්න. නිව්ටන් 20 බලය නිසා දණ්ඩ කරකවෙන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද A වලද? මෙතනින් දැන් කරකවෙන්නේ. මෙතනින් මේක තද කරලා තියෙන්නේ. මේ නිව්ටන් 20 නිසා කරකවෙන්නේ වාමාවර්තවද දක්ෂිනාවර්තවද? ඉක්මනට මේව සරල ප්‍රශ්න දරුවෝ මේ විශේෂත්ව වන්දියේ ප්‍රශ්න වගේ මේවා. ඇත්තට මහා ලොකු දෙයක් නෑ මෙතන. මම අහන්නේ දැන් මෙන්න මේක නම් ගන්න මෙන්න මෙතන තමයි A. මෙන්න මෙතනින් මෙහෙම උඩට බලයක් එදෙන. මේ බලය නිසා ඔයා මොන පැත්තටද කරකවෙන්නේ දණ්ඩ? මේ මෙහෙම තියෙන ගන්න මෙහෙම කරනකොට කරකවෙන්නේ මොන පැත්තටද? මේ 10යි වාමාවර්ත මෙතන 10යි නිව්ටන් පල්ලෙහාට. මෙන්න මෙයා උඩට. ඔක සරලව තේරුම් ගන්න. මෙන්න මෙතන A. දැන් A වලින් තමයි ගන්න වෙලා තියෙන්නේ. මේ බලය මෙහෙට. මේ මෙතන තියෙන බලය මෙහෙට. මෙතන තියෙන බලය මෙහෙට. එහෙනම් මම කියන්නේ මෙයා කොයි පැත්තටද කරකවෙන්නේ? මේ මොන පැත්තට? වාමාවර්තව. එහෙනම් මෙතන සටහනක් දාගන්න ඒක. මෙතෙන්දි විතරයි. හොඳේ මෙතෙන්දි මේ වයිදි වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේකෙදි
වාමාවර්තව. මේ දෙන්න මේ ඒවලදී මොන පැත්තටද? දක්ෂිනාවර්තව. මෙතන දක්ෂිනාවර්තව. එහෙනම් අපි සමීකරණ ලිව්වා වාමාවර්ත බලගූර්ණ වලින් අඩු කරන්න ඕන දක්ෂිනාවර්ත බලගූර්ණ. එහෙනම් වාමාවර්ත බලගූර්ණය බලය වැඩි කිරීම දුර. බලය නිව්ටන් 20යි. දුර කීයේ? මෙතන ඉඳලා මෙතෙන්ට. නිව්ටන් 20 ඉඳලා මෙතෙන්ට දුර කීයද? 4 මීටර්. මීටර 4යි. අඩු කරා. දක්ෂිනාවර්ත බලගූර්ණ දෙකක් තියෙනවා. එකක් නෙවෙයි දෙකක් තියෙනවා. දක්ෂිනාවර්ත බලගූර්ණ දෙකක් තියෙනවා. මොනවායි දක්ෂිනාවර්ත බලගූර්ණ දෙක? එකක් තමයි මෙන්න මෙතන. අපි ඒක වරහණක් ඇතුලේ දාගමු. 10යි නිව්ටන් ගුණ කරනවා මෙතන ඉඳලා මෙතන දුර කීයේ? මීටර 2 එකතු කිරීම. ආයි මේ 10යි නිව්ටන් මේ පැත්තට කරකැවෙන්නේ දක්ෂිනාවර්තව. මේ මෙහෙට මේකෙන් මෙහෙට. එහෙම නෙවෙන්නේ. දන්න කරකැවෙන්නේ. මෙතෙන්ට නිව්ටන් 10යි දුර 2යි 4යි 6යි. ඒ වලට දුර 6යි නිව්ටන්. 10 වරක් 20 වරක් 4 80යි නිව්ටන් මීටර් වලින් අඩු කරා. 10 වරක් 2 20යි නිව්ටන් මීටර් එකතු කිරීම 10 වරක් 6 60යි නිව්ටන් මීටර්. 80යි නිව්ටන් මීටර් වලින් 20යි 60යි කීයද? 20යි 60යි. 80යි නිව්ටන් මීටර අඩු කරා. උත්තරේ එන්නේ බිඳුව. මොන උත්තරේ? උත්තරේ බිඳුවයි. ඔක හදාගන්න ඉක්මනට. ඒ විදිහට B වටා බලන්න ඊළඟට. ඒක හරියනම් කියන්න මම ඉක්මනට B කියලා දෙන්න. නැත්නම් ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි වෙනවා. B. ඊළඟට C තනියම හදා. හරිද? මම B කියලා දෙන්න ඉක්මනට මේක ඉවර නම් කියන්න. හරිද? හරිනම් කියන්න ඉක්මනට. හරි වෙලාව ඇති වගේ. අපි ඊළඟට බලමු B වටා. දැන් මේවා වෙනස් වෙනවද? මේවා දක්ෂිනාවර්ත වාමාවර්ත දැන් වෙනස් වෙනවා. ඒකයි මම එකක් කියලා දීලා හරියන්නේ නැහැ කියලා. මේකත් බලාගන්න. දැන් ඔන්න මේ දණ්ඩ කරකැවෙන්නේ B වලින්. දැම්මට කියන්න මෙන්න මේ නිව්ටන් 20 බලය කරකැවීම සඳහා යෙදෙනවද නැද්ද? ඉක්මනට. නිව්ටන් 20 බලය දැන් B ගැන හිතන්නේ B ගැන B වලින් මෙහෙම දණ්ඩ කරකැවෙද්දි නිව්ටන් 20 බලය කරකැවෙන්න යොදා ගන්නවද නැද්ද? දණ්ඩ. කරකැවෙන්න ප්‍රයෝජනවත් වෙනවද නැද්ද? මට උත්තරයක් දෙන්න ඉක්මනට. B වලින් දණ්ඩ කරකැවෙන්න ඕන. මෙතනින් මෙහෙටයි කරකැවෙන්න ඕන. මං අහන්නේ හරියටම නිව්ටන් 20 බලය යෙදෙන්නේ B හරහා. මේ නිව්ටන් 20 බලය කරකැවීම සඳහා උපයෝගී වෙනවද නැද්ද? දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මෙන්න මෙහෙම දණ්ඩක් එල්ලලා තියෙනවා. හරිද? මේ දණ්ඩ කරකවන්න කියලා හිතාගෙන මිනිස්සෙක් හරියටම වෙන්න මෙතනින් එල්ලෙනවා. දණ්ඩ කරකැවෙයිද? මෙතනින් මිනිස්සෙක් එල්ලුනොත් දණ්ඩ කරකැවෙයිද? මේ කෙළවරෙන් එල්ලුනොත් මෙහෙට කරකැවෙයි. මේ කෙළවරෙන් එල්ලුනොත් මෙහෙට කරකැවෙයි. හරියටම එල්ලපු තැනින් එල්ලුනොත්
ඔයගොල්ලන්ට මේ පාඩම තේරෙන්නේ නැද්ද? මෙච්චර මේ සරලව කියලා දීලත් ඔයගොල්ලෝ කතා කරන්න නැහැනේ. තේරෙන්නේ නැද්ද මේක? මුකුත් වෙන්නේ කතා කරන්න දරුවෝ කතා කරන්නේ නැත්නම් මට හිතෙන්නේ ඔයගොල්ලෝ මේ කියලා දෙන කිසිම දෙයක් මේ තේරුම් අරගෙන නැහැ කියලා. මතක තියාගන්න යම් කිසි වස්තුවක් දණ්ඩක් කරකැවෙන තැනින් බලයක් එදෙන මං කිව්වේ මේ වගේ ගණන් එනවා කියලා අන්න මේ වගේ ගානක්. කරකැවෙන තැනින් බලයක් එදෙනවා නෑ ඒ බලය කරකැවීම සඳහා බලපාන්නේ නෑ. මෙතන මේ බලය අපිට වැඩක් නෑ. B වලින් කරකැවෙනකොට මෙන්න මේක නිව්ටන් 10 මේ පැත්තට කරකැවෙන්නේ මේ නිව්ටන් 10 නිසා මේ පැත්තට කරකැවෙන්නේ. හරිද? දැන් B වල ඉඳලා තමයි මේ දුරවල් ගන්නෙ. මෙතන වාමාවර්ත මෙතන දක්ෂිනාවර්ත. එහෙනම් මෙතන මම ලියනවා වාමාවර්ත මෙතන ලියනවා දක්ෂිනාවර්ත. දැන් මේ දෙවෙනි ගාන. එහෙනම් මට ලියන්න පුළුවන් මෙහෙම. මෙතන ලියනවා B වටා සංප්‍රයුක්ත බලගූර්ණය. B වටා සංප්‍රයුක්ත බලගූර්ණය සමානයි වාමාවර්ත බලගූර්ණය අඩු කිරීම දක්ෂිනාවර්ත. මේක යොදා ගන්න නැහැ මොකද ඒක B කෙලින්මයි ඇති වෙලා තියෙන්නේ. වාමාවර්ත බලගූර්ණය කියන්නේ බලය නිව්ටන් 10යි දුර මීටර 2යි B වලට මේ මෙතන ඉඳලා මෙතෙන්ට දුර බලන්න. බලය වැඩි කිරීම බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණක්ෂයට ඇති ලම්බක දුර අඩු කිරීම. දක්ෂිනාවර්ත බලගූර්ණය කියන්නේ බලය නිව්ටන් 10යි මෙතන ඉඳලා මෙතෙන්ට දුර මීටර 2යි. උත්තරයක් වෙනවා 10 වරක් 2 20යි නිව්ටන් මීටර. ආයෙත් මෙතන 10 වරක් 2 20යි නිව්ටන් මීටර. 20න් 20 අඩු වුණා උත්තරේ බිඳුවයි. එතනත් උත්තරේ බිඳුවයි. ඒ විදිහට ඔයගොල්ලෝ තුන්වෙනි එක හදන්න C වටා. එතකොට එතන ඉඳලා හිතන්න. එතන ඉඳලා හිතනකොට මේක කරකැවෙන්නේ මේ අතට දක්ෂිනාවර්ත. මේ දෙන්න වාමාවර්ත. හරිද? C වලින් ගත්තම මෙයා නිසා මෙහෙට කරකැවෙන්නේ මේ දෙන්න නිසා මෙහෙට කරකැවෙන්නේ. ඒක C වලදී. හරිද? ඒක ගෙදරදී හදන්න. ඊළඟට අද පේපර් ක්ලාස් එක තියෙනවා